ආයුබෝවන් 10 ශ්‍රේණියේ ආදරණීය දුවදරුවනි අද මා ඔයගොල්ලන්ට ගෙනෙන පාඩම 15 වෙනි පාඩම සමීකරණ මේ පාඩමේ එක කොටස අපි සරල සමීකරණ සාකච්ඡා කරා මේ පාඩම අපේ සාමාන්‍ය පෙළ විභාගයට පවා අනිවාර්යෙන් ප්‍රශ්න එන පාඩම අපි ළඟට බලමු දුවේ පුතේ සමගාමී සමීකරණ කොහොමද විසඳන්නේ කියලා. දුවේ පුතේ සමගාමී සමීකරණයක් කිව්වම අපි මුලින්ම සරල සමීකරණයක් කියන කතා කරමු. අඥාත පද එකක් තියෙනවනේ. එම අඥාත පදයේ දර්ශකය එකනම් එක් විචල්‍යයක් නම් තිබෙන්නේ අපි කිව්ව සරල සමීකරණයක් කියලා. මේක සරල සමීකරණයක්. නොදන්නා පද එකයි තිබේ. x ලාගේ තමයි හොයන්නේ. සරල සමීකරණ. හැබැයි නොදන්නා පද දෙකක් ආවම මේකේ දර්ශකය මේ පදවල එක වැඩිම බලය එක. එහෙනම් මේක සමගාමී සමීකරණයක්. හැබැයි මේ x ලාගේයි y ලාගේයි හොයන්න ඕනේ. විසඳීමේදී කරන්නේ x ලාගය සහ y ලාගය හොයන්න. එහෙනම් මේ සමීකරණය විතරක් දුන්නොත් x වලට සහ y වලට අගයන් ගොඩක් තිබෙනවා. x ලාගයයි y වලගේ එකතු වුණාම 10 වෙන්න ඕන තරම් සංයෝජන පිළිතුරු තිබෙනවා. ඒ නිසා සමගාමී සමීකරණ යුගලයක් දෙනවා ඔයගොල්ලන්ට සමීකරණ දෙකක් යුගලයක් විසඳීම සඳහා. මේ සමගාමී සමීකරණත් දුවේ පුතේ ඔයගොල්ලෝ 9 ශ්‍රේණියේ ඉඳන් ඉගෙනගෙන තිබෙනවා. 9 ශ්‍රේණියේදී සංගුණක සමාන වූ එක් විචල්‍යයක සංගුණක සමාන වූ මෙන්න මේ විදිහේ සමීකරණ ඕගොල්ලෝ විසඳලා තියෙනවා. මේ y කියන විචල්‍යය නැත්නම් y කියන අඥාතයේ සංගුණක සමානයි. මෙතන සංගුණකය සමානයි. එතකොට මේ සමගාමී සමීකරණ යුගලය විසඳන හැටි මා විසින් කියලා දීලා තිබෙනවා. x වල සංගුණකය සමාන නැහැ. නමුත් මේ 10 ශ්‍රේණියේ පාඩමේ වැඩිපුරම ගණන් මේ සංගුණක සමාන නොවූ අවස්ථාව ගැනයි අපි කතා කරන්නේ. ඒ නිසා දුවේ පුතේ මම මුලින්ම ඕගොල්ලන්ට අභ්‍යාස මාලාවේ තිබෙන ගණනකින්ම පාඩම ආරම්භ කරනවා. 9 ශ්‍රේණියේ වැඩක් මතක් කිරීම සඳහා. එහෙනම් දුවේ පුතේ ඕගොල්ලන්ගේ පෙළ පොතේ අභ්‍යාස මාලාවේ තියෙන ගණනකින්ම මම මේ පාඩම ආරම්භ කරනවා. x සමානයි 3y x ධන 3y සමානයි 12යි. මේ සමීකරණ වලදී මම ඔයගොල්ලන්ට පහසු ක්‍රමයක් පොදු ක්‍රමයක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ සමගාමී සමීකරණ යුගලයක් දුන්නොත් ඔබ පළමුවෙන්ම කරන්න ඕන. මම අනුපිළිවෙල මම කෙටියෙන් මෙහි ලියන්න. එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය තමයි මම මේ කියලා දෙන්නේ. එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමයෙන් සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විසඳන අනිත් ක්‍රමය තමයි ආදේශ ක්‍රමය. ආදේශය. මේ ගණන ආදේශයෙන්ුත් මම කරලා පෙන්නනවා. එක් විචල්‍යයක් ඉවත් කිරීම. එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය. එහෙනම් මුලින්ම විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමයට මම කියලා දෙන්නම්.
පළවෙනි පියවර තමයි ඔබට දී ඇති සමීකරණ යුගලයට අංක දමාගෙන. අංක දැමීම මම කෙටියෙන් ලියන්න. අංක දැමීම මුලින්ම කරන්න. ඊළඟට x පද සහ y පද සියල්ලම වම් පසට එන ආකාරයට ලියා ගන්න. මේක arrange කර ගන්න ඕන. සමගාමී සමීකරණ යුගලය සංඛ්‍යා එක පැත්තකට නොදන්නා පද එක පැත්තකටත් අරගෙන මේක සකස් කර ගන්න ඕන. ඒක තමයි දෙවෙනි පියවර. මම දාන්නම් කෙටියෙන් පිළියෙල කිරීම කියලා. ඊළඟට තුන්වෙනි පියවරේදී කරන්නේ සංගුණක සමාන පදයක් තෝරා ගැනීම. සංගුණක සමාන පදය තෝරා ගැනීම. එහෙම නැත්නම් සංගුණක සමාන කර ගැනීම. සංගුණක සමාන නැත්නම් සංගුණක සමාන කර ගැනීම. සංගුණක සමාන කිරීම. වැඩිපුරම අපි ඉගෙන ගන්නේ සංගුණක සමාන කිරීම. කලින් පන්තිවල සංගුණක සමාන ඒවා තමයි හම්බුනේ. ඊළඟට මේ සමීකරණ එකතු කරනවද අඩු කරනවද කියන එක මෙහෙමයි ලේසි ක්‍රමය. සමාන වූ සංගුණක සමාන නම් ඒගොල්ලන්ගේ ලකුණු බලමු. ධන හෝ ඒගොල්ලන්ගේ ලකුණු ඍණ මේ විදියට ලකුණු තිබුණොත් සමානව අර ආපු සමීකරණ යුගලය අඩු කිරීම කරන්න ඕනේ. අඩු කිරීම උන ලේසි ක්‍රමේ මතක තියාගන්න. හැබැයි ධන ඍණ හරි සංගුණක වල ලකුණු ඍණ ධන හරි තිබුණොත් සමීකරණ එකතු කිරීම කළ යුතුයි. ඒක පාඩම් කරන්න ඕනේ නැහැ දුවා දරුවනි. ගණන් හදනකොට ඉබේම මේක පාඩම් හිටිනවා. මේ පියවර ටික අනුගමනය කරොත් ඕනම සමගාමී සමීකරණ ගානක් හදන්න පුළුවන්. ඊළඟට එක පදයක අගය ලැබෙනවා ආදේශ කිරීම පියවර. ආදේශයෙන් අනෙක් පදේ අගය හොය. එහෙනම් බලමු මුලින්ම අපි අංක දාමු. මෙන්න පළවෙනි සමීකරණය මෙන්න දෙවෙනි සමීකරණය. පිළියෙල කිරීම දෙවෙනි එක. මේක x පද y පද එක පැත්තකට ගන්න එපා. දෙවෙනි පදේ නම් දෙවෙනි සමීකරණය නම් x සහ y පද එක් පසක තිබෙනවා. හැබැයි පළවෙනි සමීකරණයේ මේ ධන 3යි y සමාන ලකුණින් මේ පැත්තේ තියෙන පදේ මේ පැත්තට ගිහින්. එහෙනම් ධන 3යි y මේ පැත්තට ආවම දුවේ පුතේ ලකුණ මාරු වෙනවා. උකුල් දැන් 10 ශ්‍රේණියේ ළමයි. ධන 3යි y පදේ මේ පැත්තට ආවම මේ පැත්තේ සංඛ්‍යා මුකුත් නැහැ. බිඳුවයි. මේක අලුතෙන් ආපු සමීකරණයක් 3. දැන් එහෙනම් අපිට සමගාමී සමීකරණ විසඳීම සඳහා අපි සකස් කළ පිළියෙල කර ගත් ඔන්න සමගාමී සමීකරණ යුගලය තමයි 2යි 3. දෙවෙනි සමීකරණය සහ තුන්වෙනි සමීකරණය. දැන් බලනවා දූ පුතේ තුන්වෙනි පියවර. සංගුණක සමාන පදයක් තෝරා ගන්න. x දිහා බලන්න. x වල සංගුණක 1 මෙතන x වල සංගුණකයත් 1. එහෙනම් x තෝරගන්නත් පුළුවන්. y දිහා බැලුවොත් y ගේ සංගුණකය 3 මෙතන y ගේ සංගුණකයක් 3. එහෙනම් මේ ගාන සංගුණක සමාන ගානක් තමයි මේ කියලා දෙන්නේ. 9 ශ්‍රේණියේ වැඩ මතක් කරගන්න. දැන් සංගුණක සමාන නම් ගාන ලේසි. සංගුණක සමාන නැත්නම් සංගුණක සමාන කරගන්නවා. අපි ඊළඟ ගානේ ඉඳන් බලමු. එහෙනම් දුවේ පුතේ මේක හැබැයි සංගුණක සමාන පදයක් තෝරා ගන්න. දැන් මේ ගානේ නම්
x තෝරගන්නත් පුළුවන් y තෝරගන්නත් පුළුවන්. හැබැයි එකක් තෝරගන්න වෙනවා. දෙකේම සංගුණක සමානයි. මං කැමති එක තමයි මං තෝරගන්නේ. මං ඕගොල්ලන්ට මේ ගාන කියලා දෙන්න ඕන නිසා x පදේ මං තෝරගන්න. x වල සංගුණකය මොකද්ද? මෙතන 1 මෙතනත් 1. එහෙනම් සංගුණක සමාන පදේ මං xy තෝරගත්තා. මතක තියාගන්න. දැන් ඊළඟ පියවර. පස්වෙනි පියවර. සංගුණක සමාන පද දෙකේ ලකුණු බලනවා. දැන් y දිහා බලන්නේ. අපි තෝරගත්තේ x නේ. x ගේ බලනවා ලකුණු මොනවද? මෙයාගේ ලකුණ ඉස්සරහා ධන, මෙයාගේ ලකුණත් ධන. එහෙනම් ධන තිබුණොත් මොකක්ද අපි කරන්නේ? සමීකරණ අඩු කර. දැන් හරිනේ. සමහර ළමයිට ප්‍රශ්නයක් නේ සමීකරණ එකතු කරනවද අඩු කරනවද කියලා. දැන් ඒක කොහොමද හොයන්නේ? සංගුණක සමාන පදයේ ලකුණු සමාන නම් සමීකරණ අඩු කරනවා. අපි තෝරාගත්තේ 2යි 3යි. එක ගත්තේ නෑ. 2යි 3යි තමයි පිළිල කරලා හදාගත්තේ. එහෙනම් දුවේ පුතේ 2න් 3 අපිට අඩු කරන්න පුළුවන්. දෙවෙනි සමීකරණයෙන් තුන්වෙනි සමීකරණය අඩු කරන්නත් පුළුවන්. තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්නත් පුළුවන්. අම්මට ලේසි එකනේ අපි කරන්නේ. මට ලේසි 12න් බිඳුවක් අඩු කරන එක තමයි ලේසි. බිඳුවෙන් 12ක් අඩු කරනවට වඩා. ඒ නිසා මම තෝරගන්නේ මට ලේසි එක. ඔබත් එහෙනම් ඔබට ලේසි එකයි තෝරගන්න. අඩු කාලයෙන් කරන්න පුළුවන්. එහෙනම් දුවපිටේ දෙවෙනි සමීකරණයෙන් මෙහෙම ලියනවා. තුන්වෙනි සමීකරණය අඩු කරනවා. එහෙනම් දෙවෙනි සමීකරණයේ වම් පැත්ත මොකද්ද? x ධන 3y. මේ වම් පැත්තෙන් අඩු කරනවා තුන්වෙනි සමීකරණයේ වම් පැත්ත. මොකද්ද? x අඩු කිරීම 3y. මෙහෙම ලිව්වොත් හරියද? දක්ෂ ළමයා මේකේ අඩුපාඩුවක් ටක් ගාලා කියනවා. මොකද්ද වැරද්ද? දුවේ පුතේ අඩු කිරීම මේ විදියට ලිව්වොත් x විතරයි අඩු වෙන්නේ. අඩු වෙන්න ඕනේ මේ දෙන්නවම. එහෙනම් මේ අඩු කිරීමට පස්සේ අනිවාර්යෙන් වරහණක් දාන්න ඕනේ. වරහණ දැමීමෙන් අදහස් වෙනවා ඇතුලේ ඉන්න පද දෙකම අඩු වෙන්න ඕනේ. මේ පැත්ත එහෙනම් දකුණු පැත්තත් අඩු වෙනවා 12 අඩු කිරීම බිඳුව. මතක තියාගන්න වරහන් දාන්නේ අඩු කිරීමේදී. එකතු කිරීමේදී නොදැම්මට කමක් නැහැ. එහෙනම් දුවේ පුතේ අපි වරහන් ඉවත් කරමු. අන්න වරහන් ඉවත් කරනකොට ලකුණු මාරු වෙනවා. ඍණයි ධනයි වැඩි වුණාම ඍණ, ඍණයි වැඩි වුණාම ධන. 12න් බිඳුවක් අඩු කරාම 12. එහෙනම් මම දාන්නම් ඔයගොල්ලන්ට ලින්ක් එක. නිකිල පාඩමත් බලන්න. මේ නිකිල ධන ඍණ සංඛ්‍යා සදිස් සංඛ්‍යා අඩු කිරීම සුළු කිරීම අවශ්‍ය වෙනවා. ඊළඟට ගුණ කිරීමේ වගුව මතක තියාගන්න ඕනේ මේක. ඍණයි වැඩි කරොත් ධන. මේක ඔයගොල්ලෝ මතක ඇති ඔයගොල්ලන්ට. දැන් 10 ශ්‍රේණියේ දරුවෝ ඍණයි ධනයි වැඩි කරත් තියෙන. එහෙනම් අනිවාර්යයෙන්ම දුවේ පුතේ මෙතන අපි තෝරාගත් පදේ කැපෙන්න ඕනේ. අපි විසින් තෝරාගත්තේ සංගුණක සමාන x පදේ. එහෙනම් මේ පියවරේදී තෝරාගත්තු පදය කැන්සල් වෙන්න ඕනේ. මේ ධන x ඍණ x කැන්සල්. කැපිලා යනවා. වීජීය වශයෙන් බිඳුවයි. මෙතන එනවා ධන 3y මෙතන එනවා ධන 3y. 3y 6y. මෙතන දුවේ පුතේ 12න් බිඳුවක් අඩු කරාම 12යි. සුළු ප්‍රමාද දෝෂයක් වුණා. 12න් බිඳුවක් අඩු කරාම 12යි. එහෙනම් 6y සමානයි 12යි. දැන් කියන්නේ වැඩි කිරීම 6 එළවෙන ක්‍රමය. විරුද්ධ පදය දාන්න. බෙදීම 6. ඕන් එනවා දුවේ පුතේ y වලාගේ 12න් බෙදුවොත් එක. දැන් සමීකරණ අඩු කිරීමේ පියවර කරා අන්තිම පියවර තමයි ආදේශ කිරීම. දැන් එක්කෙනෙක්ගේ ආවා. එහෙනම් අපි කියනවා මේ විදියට වාක්‍ය y අගය ඕගොල්ලෝ කාටද ආදේශ කරන්නේ? සමීකරණය ලියනවා. y අගය එකට ආදේශයෙන්
දෙකට ආදේශයෙන්, තුනට ආදේශයෙන්. ඉතින් ඔබ තෝරා ගන්න ඕනේ සංගුණක අඩු ලේසි සමීකරණය. x වල අගය හොයන්න මට ලේසි x සමානයි 3y. එහෙනම් මම එකට ආදේශයෙන් කියලා එළියයි. එහෙනම් දුවේ පුතේ x සමානයි 3y කියන සමීකරණය ලිව්වා. x වල අගය දන්නේ 3 ඔන්න ආදේශ කරනවා. මෙතන වැඩි කිරීම හැංගිලා එළියට එනවා. y වලට දාන්නේ 2. අන්න ආදේශය. x සමානයි 3 වරක් 2 6 එනවා. දැන් පේනවා නේද දුවේ පුතේ මේ සමගාමී සමීකරණය ඉතාමත් පහසුවෙන් හදන්න පුළුවන්. මේ පියවර ටික මතක තියාගන්න. මේකට කියන්නේ එක් විචල්‍යයක් ඉවත් කිරීමේ ක්‍රමය. මන් දුවේ පුතේ ඉක්මනින්ම යනවා ආදේශ කිරීමේ ක්‍රමයක් ඕගොල්ලන්ට. මේ ගානම මම ගන්න. ආදේශ කිරීම මේ ගානට පහසුවක් තිබෙනවා. ඒ මොකද x වල අගය උක්ත වෙලා තනි වෙලා ඉන්නවා x සමානයි 3y කියලා. ඒ නිසා මේ ගාන ආදේශයෙන් කරන්නත් පුළුවන්. කොහොමද? පළවෙනි සමීකරණය ආදේශ කරනවා දෙවෙනි සමීකරණය. එහෙම නැත්නම් x සමානයි 3y කියන අගය දෙකට ආදේශ කරනවා. අපිට ලියන්න පුළුවන් x හි අගය දෙකට ආදේශය. දෙවෙනි සමීකරණයට ආදේශය. එහෙම නැත්නම් පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණයට ආදේශයෙන් කියලා ලියනවා. එහෙනම් අපි දෙවෙනි සමීකරණය ලියුවොත් x ධන 3y සමානයි 12යි. x ඉන්න තැනට අපි කීයද දාන්නේ? අන්න x වෙනුවට අපි දානවා x වල අගය 3y. x වෙනුවටයි දාන්නේ. x වෙනුවට දානවා 3y. 3y 6y 6y සමානයි 12යි. දෙපැත්තම 6න් බෙදුවම y සමානයි 2යි කියලා එනවා. කලින් ආකාරයේ y හියගේ එකට ආදේශයෙන් අපිට x වල අගය හොයන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ අපි යම් සංගුණක අසමාන ගාන පොතේ ගාන. එහෙනම් දුවේ පුතේ අපි මේ පොතේ ගාන කරමු. පළවෙනි පියවර තමයි අංක දැමීම. ඔන්න අංක දැමීම. ඊළඟට තියෙන පිළිල කරා. මේක පිළිල වෙලා තිබෙන්නේ. m පද එක පැත්තක ඉන්නවා, n පද එක පැත්තක ඉන්නවා. සංඛ්‍යා අනෙක් පැත්තේ ඉන්නවා. පිළිවෙලා තියෙනවා. එහෙනම් පිළිල වෙලා අපි යනවා ඊළඟට සංගුණක සමාන පදය තෝරගන්න. n ගෙන් ගිහිල්ලා අහනවා ඔයාගේ සංගුණක සමානද නැහැ කියනවා. n ගෙන් ගිහිල්ලා අහනවා ඔයාගේ සංගුණක සමානද නැහැ කියනවා. දෙන්නකින් කාගේවත් සංගුණක සමාන නැහැ. එහෙනම් සංගුණක සමාන කෙනෙක් ඕනේ මේ ගාන හදන්න. එහෙනම් සංගුණක සමාන පදයක් තෝරා ගන්නවා. තෝරා ගන්න නෑ. එහෙනම් සංගුණක සමාන කරගන්න ඕනේ. සංගුණක සමාන කරගන්න ඒත් අපි පදයක් තෝරගන්න. අපි සංගුණක සමාන කරගන්නේ n ගෙද කාවරි තෝරගන්න ඕනේ. දෙන්නවම තෝරගන්න බෑ. ඔන්න එක්කෙනෙක් තෝරගන්න අවස්ථාවක්. කාවද තෝරගන්නේ? මං තෝරගන්නේ මට චක්‍රයේ පහසු පද. මං තෝරගන්නවා n. ඔන්න එන්න මං තෝරගත්තා. එහෙනම් එන්න තෝරගත්තා නම් දුවේ පුතේ මේ දෙන්නගේ සංගුණක සමාන වෙන්න ඕන. මෙයාගේ සංගුණකයේ 10යි එන්නම් මෙයාත් 10යි එන්නේ. මෙයා 30යි එන්නම් මෙයාත් 30යි එන්නේ. මෙයා 5යි එන්නම් මෙයාත් 5යි එන්නේ. මෙයා 6යි එන්නම් මෙයාත් 6යි එන්නේ. මෙයා 12යි එන්නම් මෙයාත් 12යි එන්නේ. සංගුණක සමාන වෙන්න ඕන. එහෙනම් මෙතන මේ දෙන්නගේ සංගුණක සමාන කරගන්න සරලම අවස්ථාව තමයි මේ දෙන්නගේ මේ සංගුණකයෙන් අනෙක් සමීකරණේ ගුණ කිරීම. උදාහරණය පළවෙනි සමීකරණය දුවේ පුතේ අපි වැඩි කරනවා මේ එක රවුම් කරාම එක සමීකරණය. පළවෙනි සමීකරණය මම වැඩි කරනවා ගුණ කරනවා 2කින්. අර එක සංගුණකින් 2කින් ගුණ කරාම දෙවරක් 3 6යි එන්නේ. එහෙනම් මෙයාවත් 6යි එක් කරගන්න ඕනේ. මෙයා වැඩි කරනවා 3න් අර එක සංගුණකින්. එහෙනම් පළවෙනි සමීකරණය වැඩි කරන්නේ 2කින්. 2 රවුම් කරන්නේ 2 කියන සංඛ්‍යාවෙන් ගුණ කරනවා පළවෙනි සමීකරණය.
එහෙනම් වැඩි කරමු. දෙවරක් 4. 8යි දෙවරක් 3. 6යි දෙවරක් 7. 14යි. අලුතෙන් ආපු සමීකරණය. වෝඩ් නම්බර් 3. එහෙනම් දුවේ පුතේ අපි බලනවා දැන් දෙවෙනි සමීකරණයේ අපි n තෝරගත්තා. n ගේ සංගුණක සමාන වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ සංගුණකය 2යි එන්නේ 2නේ තියෙන්නේ. එහෙනම් 6 කරගන්න කීයද වැඩි කරන්නේ? අරයාගේ සංගුණ 3න් වැඩි කරන්නේ. 3න් වැඩි කරමු. 3 වරක් 7. 21යි 3 වරක් 2. 6යි 3 වරක් 22 එනවා 66ක්. ඕම් අලුත් සමීකරණය. අංක 4. දැන් එහෙනම් 3යි 4යි දිහා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඒ දෙන්නම තමයි අපි දැන් හරියට පිළිල කරලා සංගුණක සමාන කරගෙන ඔන්න දැන් ගාන අපිට හදන්න ලේසි. සංගුණක සමාන දෙන්නේ දැන් එම්බ තෝරගන්න බෑ. අපි මුල ඉඳන් තෝරගත්තේ එන්ව. එන්ව දැන් තෝරගත්තා. දැන් ආයෙ වෙනස් කරන්න බෑ. තෝරගත්තට පස්සේ සංගුණක සමානයි. ලකුණු දිහා බලනවා. ඔයාගේ ලකුණ මොකද්ද? ඍණ. ඔයාගේ ලකුණ මොකද්ද? ඍණ. ඍණයි ආවොත් මොකද්ද සමීකරණය? මතක තියාගන්න. සමාන ලකුණු ආවොත් අඩු කරන්න. සමගාමී සමීකරණ. එහෙනම් 3න් 4 සමීකරණ 3 සහ 4 අඩු කරන්න පුළුවන්. 3න් 4ක් පුළුවන් 4න් 3ක් පුළුවන්. එහෙනම් අපි කරන්නේ ලේසි. 66න් 14ක් අඩු කරන එකද ලේසි 14න් 66ක් අඩු කරන එක. එහෙනම් ඔයගොල්ලෝ කිය දෙකම ලේසි කියලා. ඒත් බෑ එකක් කරන්න. මං කරනවා මට ලේසි. 66න් 14 අඩු කරනවා. එහෙනම් 4න් 3ක් අඩු කිරීම තමයි අපි ලියන්නේ. 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය අඩු කරනවා. එහෙනම් 4 වෙනි සමීකරණයෙන් 3 වෙනි සමීකරණය අඩු කරනවා කියලා 3න් 4 අඩු කරන්න යන්න බෑ. 4 වෙනි සමීකරණයේ වම් පැත්ත එයාගෙන් අඩු කරනවා. අඩු කරනකොට මං කිව්වා වරහණක් දාන්න ඕනේ. කාවද අඩු කරන්නේ? 8යි අඩු කිරීම 6යි සමානයි 4න් 3 අඩු වෙන්න ඕනේ 66න් අඩු වෙන්න ඕනේ 14ක්. එහෙනම් වරහන් ඉවත් වෙනවා. මෙතන ඍණයි ධනයි ඍණ වෙනවා. අර වගුව ඍණයි වැඩි වුණොත් ධන 6න් 4ක් 2යි 6න් 1ක් 5යි. මං කිව්වා මෙතන අපි තෝරාගත්තු පදේ අනිවාර්යෙන් කැපෙන්න ඕනේ. අපි තෝරාගත්තේ 6යින් පදේ. n පදේ අපි තෝරගත්ත අය දෙන්න කැන්සල්. ඍණ 6යින් ධන 6යි කැපුණා. මෙතන කැපෙන්නේ නැත්නම් ඔන්න ඔබ බලන්න ඕනේ ගානේ කොහේ හරි අඩුපාඩුවක් වෙලාද කියලා. තමා තෝරාගත්තු පදේ මෙතනින් අනිවාර්යෙන් ඉවත් වෙන්න ඕනේ. කැපෙන්න ඕනේ. 21යින් ධන මෙතන ධන ඍණ 8යි වෙනස් ලකුණු අඩු වෙනවා. 21න් 8ක් අඩු කරනවා. කීය දෙන්නේ? 13යි. පිළිතුර වැඩි ලකුණෙන්ම දමන්න. නිකිල පාඩමේ ඔය ඔක්කොම කවි කියලා දෙනවා. ගිහින් බලන්න ගණිත කවි අහලා නැත්තම්. 13යින් සමානයි 52යි. මෙයා වැඩි පදේ ලකුණ දාන්නේ ධන. දැන් වැඩි කිරීම 13 නැති කරන්න බෙදීම 13. මම මෙතනම බෙදනවා. ඕනනම් තව පේලියක් ලියලා කරන්නත් පුළුවන්. ඕන් එනවා m සමානයි 52 13න් බෙදුවොත් 4යි. m වලගේ ආවට පස්සේ මොන තරම් ලේසිද? ඉතුරු එක හොයන්න. ආදේශයනේ අපිට ලේසි පළවෙනි සමීකරණයට අපි ලියනවා m හි අගය එකට ආදේශයෙන් 4ට ආදේශයෙන් කියලා ලියන්නත් පුළුවන්. සංගුණක විශාල නිසා ಗುಣ කිරීම ලොකු වෙනවා. ලොකු පදයෙන් වඩා ලේසි එක මොකක්ද එක? 4යි m අඩු කිරීම 3යි n සමානයි 7යි. m ඉන්න තැනට කාවද දාන්නේ? 4 වැඩි කිරීම. මෙතන වැඩි කිරීම m වෙනුවට 4. 4ක් 4 16. පිළිවෙලට යනවා. දැන් ධන 16 මෙහෙන් එලවන්න මට ක්‍රමයක් කියන්න. මම මේ පැත්තෙන් ගියන්න.
ධන 16 එලවන්න ක්‍රමය කියන්නේ. ඍණ 16ක් දානවා. එයාගේ විරුද්ධ පදයයි දාන්නේ. අර පැත්තේ ඉන්නේ 7. මෙතන ධන 16 දුවේ පුතේ තිබෙන්නේ. ධන 16 ඉවත් කරන්න දාන්නේ ඍණ 16. මෙතනට දාන්නේ ඍණ 16. මේ පැත්තට ඍණ 16. ධන 16යි ඍණ 16යි කැපිලා ඉතුරු වෙන්නේ ඍණ 3යි. මේ ඍණ ලකුණු සමහර ළමයි අමතක කරනවා. ඔන්න අමතක කරන්න බෑ. ඍණ ලකුණ දාන්න ඕනේ. මෙයා යන්නේ කොහෙද? එයත් එක්ක ඍණ ලකුණ යනවා. සමානයි. මෙයා දාන. දැන් මේක සුළු කරගන්න බැරි ළමයි ඉන්න පුළුවන්. ඒකට තමයි අර ලින්ක් එක දැම්මේ. අනිවාර්යෙන් නිකිල පාඩම බලන්න. මෙයා ධන මෙයා ඍණ. එකම ලකුණද වෙනස් ලකුණු. වෙනස් ලකුණු. වෙනස් ලකුණු අඩු කරනවා. 16න් 7ක් අඩු කරාම 9. පිළිතුර වැඩි ලකුණෙන්ම දමන්න. දැන් වැඩි කිරීම ඍණ 3 විරුද්ධ පදේ. විදීම ඍණ 3. උඩ ඍණ 3යි යට ඍණ 3යි කැපෙනවා. ඕන් එනවා ඒ 9 3ෙන් බෙදුවොත් 3යි. දැන් ලකුණ දාන්න. මේ ಗುಣ කිරීමේ වගුව බෙදීමටත් එකම. එහෙනම් ඍණ ඍණෙන් බෙදුවොත් උත්තරේ එන්නේ ධනාගය. n සමානයි 3යි. එහෙනම් අවසාන වශයෙන් උත්තරේ එනවා n සමානයි 3යි. m සමානයි 4යි. දැන් පුළුවන් නේ දුවේ පුතේ. අපි තව ගණන් බලමු. අභ්‍යාස මාලාවේ තිබෙන ගණන. දිනිති සහ ඔහුගේ පියා අතර මෙන්න මේ සම්බන්ධය ගොඩනගන්න. පියා කියනවා දිනිතිට දිනිති මගේ වයස දැන් ඔයාගේ වයස වගේ සිව් ගුණයක් කියලා. දැන් හැබැයි දිමිතර කියනවා දුවේ අවුරුදු 8කට පෙර මගේ වයස ඔයාගේ වයස වගේ 12 ගුණයක් වුණා කියලා. ආයි ගාන බලමු. පියා කියනවා දිනිතිට දිනිති දැන් මගේ වයස පියා කියනවා පියාගේ වයස දිනිතිගේ වයස පියා කියනවා දැන් මගේ වයස දිනිතිගේ වයස වගේ 4 ගුණයක් සිව් ගුණයක් කියලා. හැබැයි අවුරුදු 8කට පෙර අවුරුදු 8කට පෙර කියනවා පියා කියනවා මගේ වයස දුවාගේ වයස වගේ 12 ගුණයක් වුණාලු. අවසානයේ දැන් පියාගේ වයසයි දැන් දිනිතිගේ වයසයි හොයන්න ඕනේ. අභ්‍යාස මාලාවේ අවසාන ගාන බලන්න. එහෙනම් අපිට හොයන්න ඕන දෙකට ඉංග්‍රීසි අකුරු ගන්නවා. පියාගේ වයස අහනවා අවුරුදු x කියලා. අපි ගමු දිනිතිගේ වයස අවුරුදු y කියලා ගමු. පළවෙනි වාක්‍යයෙන් කියනවා පියාගේ වයස සමාන වෙනවලු දිනිතිගේ වයස වගේ 4 ගුණයකට. එහෙනම් දිනිතිගේ වයස තමයි කුඩා. කුඩා ඉලක්කම කුඩා පදයට. කුඩා පදයේ ඉස්සරහින් තමයි 4 එන්න ඕනේ. සිව් ගුණේ කුවම 4ෙන් වැඩි කරනවා. එහෙනම් පියාගේ වයස දිනිතිගේ වයස වගේ සිව් ගුණයලු දැන්. මේක ඔන්න පළවෙනි සමීකරණයක් අපිට ආව දුවේ පුතේ. දෙවෙනියට කියනවා අවුරුදු 8කට පෙර. දැන් අවුරුදු 8කට පෙර නම් දෙන්නගේම වයස අවුරුදු 8කින් අඩු කරන්න. දැන් ඔබේ වයස අවුරුදු 15 නම් අවුරුදු 8කට පෙර ඔබේ වයස කීයද? 15න් 8ක් අඩු කරන්න. එහෙනම් පියාගේ වයස අවුරුදු x නම් අවුරුදු 8කට පෙර පියාගේ වයස 8ක් අඩු වෙන්න ඕන.
දිනිතිත් මොකද වෙන්නේ? අවුරුදු 8කට පෙර දිනිතිගේ වයස අඩු වෙන්න ඕන. පියාගේ වයස 40 නම් අවුරුදු 8කට පෙර පියාගේ වයස 40න් 8ක් අඩු වෙනවා. දිනිතිගේ වයස අවුරුදු 15 නම් අවුරුදු 8කට පෙර වයස 8ක් අඩු වෙනවා. එහෙනම් දිනිතිගේ වයස අවුරුදු y නම් y වලින් 8ක් අඩු වෙනවා. මේ තිබෙන්නේ අවුරුදු 8කට පෙර. අවුරුදු 8කට පෙර දෙදෙනාගේ වයස. දැන් මොකද්ද කියන්නේ? පියාගේ වයස අවුරුදු 8කට පෙර පියාගේ වයස මොකද්ද? x ඍණාට. පියාගේ වයස අවුරුදු 8කට පෙර දිනිතිගේ වයස වගේ 12 ගුණයක්. එහෙනම් මෙන්න දිනිතිගේ වයස 12 ගුණයක් කියන්නේ 12න් ගුණ කරන්න ඕන. කුඩා එක ඉස්සරහින් තමයි 12 දාන්නේ. ඔන්න අපිට දෙවෙනි සමීකරණය. දැන් එහෙනම් මේ සමගාමී සමීකරණ යුගලය විසඳන්න ඕනේ අපි. අපි බලමු මේ සියලු පද අංක දැමීම කරා පිළියෙල කිරීම. එහෙනම් පිළියෙල කරන්න නම් මෙන්න මේ දෙවෙනි සමීකරණය අපිට තව ටිකක් සුළු කරන්න පුළුවන් මේ. 12න් ගුණ කරාම එනවා පුතේ 12යි 12 වරක් 8 එනවා 96. ධනයි ඍණයි ඍණ. දැන් මේක අපි arrange කරමු. පිළියෙල කරමු. x පද මෙහාට ගේනවා, y පද මෙහාට ගේනවා, ඉලක්කම් අනිත් පැත්තට, සංඛ්‍යා අනිත් පැත්තට ගෙනියනවා. එහෙනම් මේ පැත්තේ x ඉන්නවා. ධන 12යි මෙහාට ආවම ඍණ 12යි වෙනවා, ලකුණ මාරු වෙනවා. මේ පැත්තේ ඉන්නේ ඍණාට අර පැත්තට යනවා, ධනාට වෙනවා. ඍණාට එහාට ගියාම ධනාටයි මේ පැත්තේ තව අඩු කිරීම 96ක්. ඍණ 96ක් තියෙනවා. එහෙනම් මේක තව ටිකක් අපිට පිළියෙල කරන්න සුළු කරන්න පුළුවන්. ධන 8යි ඍණ 96යි වෙනස් ලකුණු අඩු වෙනවා. 96න් 8ක් අඩු වෙනවා. එතකොට 96 8 අඩු කරන්න. 16න් 8ක් 8යි මෙතන දැන් 8යි. කීයේ දෙන්නේ 88යි. පිළිතුර වැඩි ලකුණෙන්ම දමා. ධනද වැඩි ඍණද? ඍණ තමයි වැඩි. එහෙනම් උත්තරය ඍණ 88යි. දැන් එහෙනම් දුවේ පුතේ අපිට පුළුවන් මේක තව අලුත් සමීකරණයක් විදියට ලියන්න 3 කියලා. දැන් අපිට මේක x පළවෙනි සමීකරණයේ x උක්ත වෙලා තනි වෙලා ප්‍රකාශනයක් තියෙනවා x සමානයි 4y කියලා. එහෙනම් අපිට මේක ආදේශ ක්‍රමයට යන එක ලේසි. x ලාගය 4y x ඉන්න තැනට 4y දානවා. එහෙනම් අපි තුන්වෙනි සමීකරණයට එක ආදේශ කරනවා. පළවෙනි සමීකරණය ආදේශ කරනවා. ආදේශයෙන් කියලා ලියනවා. එහෙනම් x අඩු කිරීම 12y සමානයි ඍණ 88ට අපි ආදේශ කරමු පළවෙනි සමීකරණය. x වෙනුවට දාන්නේ 4y. එහෙනම් දෙවියන් මෙතන x ඉන්න තැනට 4y දානවා. ඊළඟට ඉන්නේ අඩු කිරීම 12යි. ඊළඟට ඉන්නේ ඍණ 88. දැන් මේක බීජීය පද සුළු කිරීම. සජාතීය පද. මෙයා ධන මෙයා ඍණ. වෙනස් ලකුණු අඩු වෙනවා. 12න් 4ක් අඩු කරාම 8යි. හැබැයි ලකුණ පිළිතුර වැඩි ලකුණින්ද වැඩියෙන් ඉන්න ඍණ. එහෙනම් ඍණ 8යි සමානයි ඍණ 88යි. එහෙනම් මම මේක මේ හරියෙන් ලියන්නම්. ඍණ 8යි සමානයි ඍණ 88යි. දෙපැත්තම ඍණ 8ෙන් බෙදෙනවා. y වලගේ වන්නයි යන්නේ. ඍණ 8යි ඍණ 8යි කැපිලා y සමානයි 88 8ෙන් බෙදුවොත් එනවා 11. ඍණයි ඍණයි බෙදුවොත් දාන. ඔන්න y වලගේ ආව. දැන් බැයිද එහෙනම් අපිට y වලගේ ආදේශ කරන්න මෙතන x වලගේ. එහෙනම් අපි ලියනවා y අගය එකට ආදේශය. එක මොකක්ද? x සමානයි 4y. එහෙනම් ආදේශ කරමු. 4 වැඩි කිරීම y වෙනුවට දාන්නේ 11. එහෙනම් x සමානයි 4 වරක් 11 44යි. දෙය පුතේ අපි x කියලා ගත්තේ කවුද?
පියාගේ වයස අවුරුදු x. එහෙනම් පියාගේ වයස දැන් අවුරුදු 44ක් වෙනවා. දිනිතිගේ වයස තමයි y කියලා ගත්තේ. දිනිතිගේ වයස එහෙනම් අවුරුදු 11යි කියලා ලියනවා. පියාගේ වයස අවුරුදු 44යි කියලා ලියනවා. ඕක තමයි පිළිතුර. ආන්නේ පියාගේ වයසත් දැන් දිනිතිගේ වයසත් සොයන්න. හැබැයි අවුරුදු දැන් බලන්න දුවේ පුතේ. දිනිතිගේ වයස වගේ සූ ගුණයක් තමයි එහෙම නැත්නම් 4 ගුණයක් තමයි පියාගේ වයස. 11. 4ෙන් ගුණ කරාම 44. හැබැයි අවුරුදු 8කට පෙර 8කට පෙර දිනිතිගේ වයස 8ක් අඩු වෙනවා. දිනිති වයස අවුරුදු 3යි. තාත්තා පියාගේ වයස මොකද එන්නේ 8ක් අඩු වෙනවා. 44න් 8ක් අඩු වෙනවා. එතකොට ඉන්නේ කීයද? 36. අවුරුදු 8කට පෙර පියාගේ වයස 36. දිනිතිගේ වයස අවුරුදු 3යි. එහෙනම් 3 වරක් 12 36. ගාන කිව්වනේ. අවුරුදු 8කට පෙර පියාගේ වයස දිනිතිගේ වයස වගේ 12 ගුණයක් විය. දැන් එහෙනම් හරිනේ. එහෙනම් අපි යමු දුවේ පුතේ වර්ගජ සමීකරණ කියන කොටසට. මොකද්ද දුවේ පුතේ වර්ගජ සමීකරණයක් කියන්නේ? වර්ගජ සමීකරණයක් කියන එක අපිට පොදු සමීකරණයක් විදියට මේ විදියට මට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තමයි දුවේ පුතේ වර්ගජ සමීකරණය සඳහා සාධාරණ එහෙම නැත්නම් සම්මත එහෙම නැත්නම් පොදු ආකාරය. මේ ඒවල අගය බිඳුවට අසමාන වෙනවා. b හා c බිඳුවට සමාන වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් අපිට මෙන්න මේ ආකාරයට වර්ගජ සමීකරණ කිහිපයක් ලියන්න පුළුවන්. එහෙනම් වර්ගජ සමීකරණයක් දුවේ මෙන්න මෙහෙමයි කියන්නේ මේ සමීකරණේ නොදන්නා එක පදයයි තිබෙන්නේ. ඒ තමයි x අගය. එක විචල්‍යයයි තිබෙන්නේ x. x කියන රාශියේ අගය තමයි හොයන්න ඕන. හැබැයි x වල දර්ශකය මෙතන 1, x වල දර්ශකය මෙතන 2. මෙයාගේ x වල දර්ශකය 1, මෙතන x වල දර්ශකය 2. එහෙනම් යම් සමීකරණයක වැඩිම බලය 2 වුණොත් අපි මේ සමීකරණයට කියනවා වර්ගජ සමීකරණයක් කියලා. වැඩිම බලය 1 නම් ඒකජ සමීකරණයක් කියනවා. වැඩිම බලය 3 આવොත් ඝනජ සමීකරණයක් කියනවා. එහෙනම් වර්ගජ සමීකරණයක් දැන් ඔයගොල්ලෝ හඳුනනවා. මේ වර්ගජ සමීකරණයන් විසඳන්න කියලා ආවොත් දුවේ පුතේ ඒ කියන්නේ මේ x වල අගය කීයද කියලා හොයන්න. එහෙනම් මේ වර්ගජ සමීකරණ ඕගොල්ලන්ට මූලික වශයෙන් මේ 10 ශ්‍රේණියේදී ආරම්භ වෙනවා. මේ වර්ගජ සමීකරණයක් විසඳනකොට මෙන්න මේ විදියට උපක්‍රමයක් භාවිතා කරනවා. මට කියන්න දුවේ පුතේ මේ හිස් කොටු දෙකට එනාගයන් මොනවද කියලා. මේ සංඛ්‍යා දෙක ගුණ කරාම බිඳුව වෙන්න ඕනේ. මෙතන තිබෙන සංඛ්‍යාව මෙතන තිබෙන සංඛ්‍යාවෙන් ගුණ කරාම බිඳුව වෙන්න නම් මොකද්ද තිබිය යුතු අවශ්‍යතා? එහෙම නැත්නම් මේ හිස් කොටු වලට ගැලපෙන සංඛ්‍යා මොනවද? අනිවාර්යයෙන්ම මෙතන සංඛ්‍යාවක් අපි ලියුවොත් ඕනම සංඛ්‍යාවක් මෙතනට ලියන්න පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මේ හිස් කොටුවට කීය දෙන්න ඕන? 7 වරක් කීය වුණොත්ද බිඳුව වෙන්නේ? එහෙනම් අනිවාර්යෙන් දුවේ පුතේ මේ කොටුවේ සංඛ්‍යාව ඉලක්කම 7 සංඛ්‍යාවක් වුණොත් පූර්ණ සංඛ්‍යාවක් වුණොත් බිඳුව හැර අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව ශුන්‍ය විය යුතුයි, බිඳුව විය යුතුයි. එහෙම නැත්නම් මේ කොටු දෙකට එන අගයන් වලින් මේ සංඛ්‍යාව යම් නිකිලයක් වුණොත් බිඳුව හැර ධන හෝ ඍණ ඕනම සංඛ්‍යාවක් වුණොත්
දැන් අනිවාර්යයෙන්ම මේ සංඛ්‍යාව බිඳුව වෙන්න ඕනේ නේද? බිඳුවරක් ඍණ 3 තමයි බිඳුව වෙන්නේ. මෙතනට වෙන ඉලක්කමක් දැම්මොත් බිඳුව වෙන්න විදියක් නැහැ. නේද? එහෙනම් අනිවාර්යෙන් මේ කොටුවේ තිබෙන ඉලක්කම බිඳුව වෙන්න ඕනේ. එහෙම නැත්නම් දුවේ පුතේ මේ කොටු දෙකේම තිබෙන සංඛ්‍යා බිඳුව වුණා පිළිතුර බිඳුව ලැබෙනවා. එහෙනම් මතක තියාගන්න යම් සංඛ්‍යා දෙකක් ගුණ කළ විට පිළිතුර බිඳුව වේ නම් පිළිතුර ශුන්‍ය වේ නම් ඒ සංඛ්‍යා දෙකෙන් අනිවාර්යයෙන්ම එකක් හෝ බිඳුවට සමාන වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ සංඛ්‍යා දෙකම බිඳුවට සමාන වෙන්න. මෙන්න මේ නීතිය තමයි මේ වර්ගජ සමීකරණ විසඳීම සඳහා අපි යොදාගන්නේ. උදාහරණයක් මේ කොටු දෙක වෙනුවට මම පළවෙනි ගාන ඕගොල්ලන්ට දෙනවා. කොටු දෙක වෙනුවට මේ කොටුව ඇතුළේ තිබෙන සංඛ්‍යාව තමයි x ඍණ 3. වැඩි කිරීම තමයි මෙතන තිබෙන්නේ. මෙතනට මම දෙනවා x ධන 5. දැන් මට කියන්න x ඍණ 3 කියන්නේ මේ කොටුවේ ඉලක්කම. x ධන 5 කියන්නේ මේ කොටුවේ ඉලක්කම. මැද ගුණ කිරීමේ ඉලක්කම. සමානයි බිඳුවට. එහෙනම් මේ ගාන අපි මුලින්ම විසඳමු. මේ ගාන විභාගයට එනවා විසඳන්න කියලා. එහෙම නැත්නම් ඒ විසඳුම් සොයන්න. එහෙමත් නැත්නම් ඒ මූල සොයන්න. මූල කියන්නේ විසඳුම් තමයි. මූල සොයන්න. එහෙනම් මට කියන්න මේ අපි කොටු දෙකක් ඇඳලා කරේ. මේ සංඛ්‍යාවද බිඳුව, මේ සංඛ්‍යාවද බිඳුව. මේ සංඛ්‍යා දෙක ගුණ කරලා බිඳුව එන්නේ. එහෙනම් මොකද්ද නීතිය? මූලධර්මය. මේ වරහණ ඇතුළේ තියෙන සංඛ්‍යා දෙකෙන් එකක්වත් අනිවාර්යෙන් බිඳුව වේ. අපි දන්නේ මෙයාද බිඳුව තියෙන්නේ මෙයාගේද බිඳුව වෙන්නේ. දෙන්නම බිඳුව වෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ මේ වැඩි කිරීමේ ලකුණට මේ පැත්තේ තිබෙන සංඛ්‍යාව x ඍණ 3 අපි දන්නේ නැහැ. එයා සමානයි බිඳුව වෙන්නත් පුළුවන්. ඒ නිසා හෝ කියලා දානවා. ඕ වැඩි කිරීම ලකුණට මේ පැත්තේ ඉන්නේ කවුද? x ධන 5 සමානයි බිඳුව විය යුතුය. පැහැදිලි නේද? වැඩි කිරීමේ ලකුණට මේ පැත්තේ ඉන්න සංඛ්‍යාව බිඳුව වෙන්නත් පුළුවන්. වැඩි කිරීමේ ලකුණට මේ පැත්තේ ඉන්න සංඛ්‍යාව බිඳුව වෙන්නත් පුළුවන්. නැත්නම් සංඛ්‍යා දෙකම බිඳුව වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහැ. එහෙනම් අපි උහුම ලියනවා. ලියලා x වලගේ හොයනවා. එහෙනම් x වලගේ හොයන්න මේක සරල සමීකරණයක්. x වලගේ එහෙනම් කොහොමද හොයන්නේ? මේ ඍණ 3 එලවනවා. ඍණ 3 එලවන්න ධන 3 දානවා. මේ පැත්තට ධන 3. ඕ මෙතන ධන 5 එලවනවා. ධන 5 එලවනවා කියන්නේ ඉවත් කරනවා. ඍණ 5 විරුද්ධ පදය දාන්න. එහෙනම් මෙතන ඍණ 3යි ධන 3යි කැපිලා x සමානයි 0.3යි 3 ඕ මෙතන ධන 5යි ඍණ 5යි කැපිලා x සමානයි ඍණ 5 කියලා. එහෙනම් x වලගය 3 හෝ x වලගය ඍණ 5 තමයි විසඳුම. මේවා විසඳුම් වේ. එහෙම නැත්නම් 3 හා ඍණ 5 මූල වේ. විසඳුම් වේ කියලා. ලේසි. තව ගානක් කරමු. ඕගොල්ලෝ බලන්න ඕනේ මේකේ ප්ලේස්ම ක්‍රමය තමයි බිඳුවට සමාන වෙලාද බලන්න ගුණිතයක්. සංඛ්‍යා දෙකක් ගුණ කරලා බිඳුවට සමාන. මේ පැත්තේ බිඳුව තිබෙනවා. ගුණිතයක් මෙන්න මෙතන වැඩි කිරීම ලකුණ හැංගිලා. මෙතන වැඩි කිරීම ලකුණක් තියෙනවා. එහෙනම් වැඩි කිරීමේ ලකුණෙන් මේ පැත්ත සංඛ්‍යාවක් තියෙනවා මේ පැත්ත සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් කොහොමද ලියන්නේ? එහෙනම් වැඩි කිරීම ලකුණෙන් මේ පැත්ත එක්කෙනා කවුද? x. එහෙනම් x සමානයි බිඳුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩි කිරීම ලකුණට මේ පැත්ත එක්කෙනා බිඳුව වෙන්නත් පුළුවන්.
එහෙනම් උත්තරය එනවා විසඳුම එනවා x සමානයි බිඳුව හෝ ඍණ 7 එහා පැත්තට ගෙනියනවා. ඍණ 7 එහා පැත්තට ගෙනියන්න විරුද්ධ පදේ දාන්න. නැත්නම් ඍණ 7 එහාට ගියාම ධන 7යි කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් දුවේ පුතේ මේ සමීකරණේ විසඳුම් වෙනවා x සමානයි බිඳුව හෝ x සමානයි 7. මේකේ වරහන් ඉවත් කරොත් මෙන්න මේ ප්‍රකාශනේ වම් පැත්ත වරහන් ඉවත් කරොත් බලන්න xx වැඩි කරාම x වර්ගයේ x 7ෙන් වැඩි කරොත් 7යි සමානයි බිඳුව කියලා. එහෙනම් මේක වර්ගජ සමීකරණය. වැඩිම බලය 2. එහෙනම් දුවේ පුතේ අපි බලමු තව ගානක් මූල සොයන්න. අපි පොතේ ගානක් ගමු. ඒ සඳහා දුවේ පුතේ අපි මේ ගාන කරමු. මොකද්ද? 2x වර්ගය ඍණ 5x සමානයි 7යි. දැන් මේක බිඳුවට සමාන වෙලා නැහැ. එහෙනම් අපි සියලුම පද එක පැත්තකට ගත්තම බිඳුවට සමාන කරගන්න පුළුවන්. එහෙනම් මේ ධන 7 පළවෙනි පියවරට අපි එහෙනම් කරන්නේ ධන 7 මේ පැත්තට ගෙන්න ගන්න. ධන 7 මේ පැත්තට ආවම ලකුණ මාරු වෙනවා. සමාන ලකුණෙන් මේ පැත්ත දැන් ඉන්නේ බිඳුව. දැන් මේ වගේ අවස්ථාවක ඕගොල්ලෝ මීට කලින් මෙන්න මේ වගේ අවස්ථාවක් ආවොත් මේකට අපි කිව්වේ වර්ගජ සමීකරණයක් කියලා. සමාන ලකුණක් තිබෙනවා වර්ග පදයක් තිබෙනවා. වර්ගජ සමීකරණය. මෙයාට මොකද්ද කියන්නේ? මේකේ සමාන ලකුණක් නැහැ. මේකට කියන්නේ වර්ගජ ප්‍රකාශනය. පද තුනක් තිබෙන නිසා ත්‍රිපද ප්‍රකාශනය. නැත්නම් ත්‍රිපද වර්ගජ ප්‍රකාශනය. එහෙනම් වර්ගජ ප්‍රකාශනයක සාධක හොයන්න ඕගොල්ලන්ට මතකද දන්නේ? මතක් කරමු බලන්න. වර්ග පදයයි නියත පදයයි ගුණ කරලා පසකින් ලියන්න. මම ලින්ක් එකක් දාන්න. වර්ගජ ප්‍රකාශන මතක නැති ළමයි කරුණාවෙන් මේ ලින්ක් එක හරහා ඒ පාඩම කරලා එන්න. නැත්නම් මේකේ සාධක හොයන්න බැයි නම් වර්ගජ සමීකරණ විසඳන්න බෑ. එහෙනම් ඒ ලින්ක් එකෙන් දුවේ පුතේ වර්ගජ ප්‍රකාශනයක සාධක සොයන හැටි මා ලේසි ක්‍රමයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එය නරඹලා එන හැටියට මා යෝජනා කරනවා. මෙයාගේ වර්ග පදයයි නියත පදයයි ගුණ කරලා පැත්තකින් ලියනවා. පළවෙනි පියවර. ධනයි ඍණයි වුණාම ඍණ 14යි x වර්ගය. මෙන්න මේ දෙන්න ගුණ කරලා පැත්තකින් ලියනවා. පළවෙනි පියවර. 14 සාධක කඩන්න ඕනේ මැද පදේ එන්න. 14 සාධක මං දෙවරක් 7 කියලා කඩනවා. මැද පදේ එනවා 7න් දෙකක් අඩු කරාම 5යි කියලා. x වර්ගයේ එන්නේ xx කියලා. මැද පදේ ලකුණ ලැබුණු විශාල පදයට දානවා. ඍණයි වැඩි කරලා ධන දානවා. එහෙනම් දුවේ පුතේ මේක එනවා 2x වර්ගය. ඍණ 5x නොලියා එයා වෙනුවට ලියන්නේ ධන 2x ඍණ 7x. ඍණ 7 පද 3 පද 4ක් කරා. 5x වෙනුවටයි මේ ලිව්වේ. දැන් යුගල වශයෙන් අරන් පොදු සාධක ඉවතට ගන්නවා. මේ දෙකට පොදුයි 2x. ඉතුරු වෙන්නේ x දාන 1. මේ දෙකට පොදුයි ඍණ 1. ඍණ 7. ඍණ 7 පොදු සාධක. ඍණයි ධන ඍණයි ධන 7ට 7 ඒවා 1යි. x දාන 1 ආයි පොදු වෙනවා දුවේ පුතේ. ඉතුරු වෙන්නේ 2x ඍණ 7. එහෙනම් මේ ගාන මෙතනින් හරි ගානට ළඟින් හරි මේ විදියට මේ වර්ගජ ප්‍රකාශනයේ සාධක හොයන්න. ඒ සාධක තමයි දුවේ පුතේ මෙතනට දාන්නේ. x දාන 1යි 2x ඍණ 7යි සමානයි බිඳුවයි. දැන් අර මූල ධර්මය සංඛ්‍යා දෙකක් ගුණ කරලා බිඳුවට සමාන නම් හොදාලා ලියන්න ඕන. එහෙනම් හොදාලා ලියමු. වැඩි කිරීම ලකුණට මේ පැත්තේ ඉන්නේ කවුද? x දාන 1 සමානයි බිඳුව හෝ 2x ඍණ 7 සමානයි බිඳුව වේ. දැන් x ලාගේ වුණා. ධන 1 එලවන්න අර පැත්තට. එහෙනම් x සමානයි ඍණ 1 හෝ මෙතන ඍණ 7 එලවන්න. ඍණ 7 යට ගියාම ධන 7යි. එහෙනම්
මේ සමීකරණයේ විසඳුම් වෙනවා දෙපැත්තම දෙකෙන් බෙදන්න. 2 කැපෙනවා. x සමානයි ඍණ 1 හෝ මේක මිශ්‍ර භාගයක් කරමු. 7ට 2 3යි ඉතුරු 1යි. 3.5 කියලා ලියන්නත් පුළුවන්. එහෙනම් මේ සමීකරණයේ විසඳුම වෙනවා x සමානයි ඍණ 1 හෝ x සමානයි 3යි දෙකෙන්නේ. එහෙම නැත්නම් 3.5. එහෙනම් මූල වෙනවා ඍණ 1 හෝ 3.5 නැත්නම් 3යි දෙකෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි මේ පාඩම මෙතනින් සමාප්ත කරනවා. නැවත මෙවැනිම පාඩමකින් යලි හමු. ආයුබෝවන්.